උන්වහන්සේ ඉතාමත්ම යහපත් වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ අප ගැන සැලකනවා. කීයේ දන්නවද ඒක? දෙවියන් වහන්සේ අප ගැන සැලකනවා. ළඟින් එක්කනට අත දීලා කියන්නේ උන්වහන්සේ මා ගැන සැලකනවා. උන්වහන්සේ මා ගැන සැලකනවා. යොෂුව පුතේ පළවෙනි පරිච්ඡේදයේ දෙසට අපගේ අවධානය යොමු කරනවා. යොෂුව පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා අපි කියවන්නේ ස්වාමීන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් මැරුණ පසු ස්වාමීන් වහන්සේ මෝසෙස්ගේ සේවකයා වූ නූන්ගේ පුත්‍ර යොෂුවට කතා කොට කියන්නේ. දැන් මෙතන සඳහන් කරනවා ඇවිල්ලා යොෂුවා ඇවිල්ලා මෝසෙස්ගේ සේවකයා. යොෂුවා ඇවිල්ලා මෝසෙස්ගේ සේවකයා. ඒ මෝසෙස්ගේ සේවකයා ගුරුවරයා කියන්නේ මෝසෙස් මැරුණට පස්සේ ඔව්ව තමයි දෙවියන් වහන්සේ ඊළඟට නායකත්වයට පත් කරන්නේ. ස්වාමීන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් මැරුණු පසු ස්වාමීන් වහන්සේ මෝසෙස්ගේ සේවකයා නූන්ගේ පුත්‍ර යොෂුවාට කතා කොට කියනසේ මාගේ මෙහෙකරු මෝසෙස් මලේ එබැවින් දැන් නොබත් මේ මුළු සෙනගත් නැතිද මා විසින් ඔවුන්ට එනම් ඊශ්‍රායල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යමු. දෙවියන් වහන්සේ මෝසෙස්ව කැඳවුවේ එක කාරණාවකට. ප්‍රියම්ත සහෝදරයා සහෝදරී දෙවියන් වහන්සේ අපි එකිනෙකනාව කැඳවලා තිබෙන්නේ විවිධාකාර කාර්යයන් කරන නිසායි. මොකද අපේ අත්වල එක අතක ඇඟිලි පහක් තිබෙනවා. මේ ඇඟිලි පහෙන් අපිට විවිධ කාර්යයන් තමයි උන්වහන්සේ දීලා තියෙන කරන්නේ. නමුත් ඔක්කොම එකතු වෙන්න ඕනේ. මේවා හැඩෙත් වෙනස්. හැඩේ කියන්නේ සමහර ඒවා උසයි, සමහර ඒවා කෙටි. නමුත් මේ ඔක්කොම එකතු වෙලා කාර්යයක් කරනවා. ඒ වගේ දෙවියන් වහන්සේ එකිනෙකනාව විවිධාකාර දේවල් වලට උන්වහන්සේ කැඳවලා තිබෙනවා. නමුත් ඇවිල්ලා වෙන්නේ එකම දෙයයි. මගෙන් කෙනෙක් දවසක් ඇහුවා ඇයි මේ මෙච්චර සභාවල් තියෙන්නේ? මේක එකම සභාවකට එකතු වෙන්න බැරිද? ඔය එකම සභාවකට අපි එකතු වෙලා තියෙන්නේ. නමුත් යාමද සහෝදරිය එක එක සභාවකට දෙවියන් වහන්සේ විවිධාකාර සේවාවල් බාර දීලා තිබෙනවා. නමුත් අපි ඔක්කොම එකතු වෙන්නේ එකම කේන්ද්‍රයකට. ඒ කේන්ද්‍රය තමයි ක්‍රිස්තුස් වහන්සේ. බයිසිකල් එක රෝඩ් එක මේ ස්පෝක් දුරින් ඇවිල්ලා එකම කේන්ද්‍රයකට තමයි එකතු වෙන්නේ. අර හබ් එකට. ඒ වගේ දෙවියන් වහන්සේ විවිධාකාර සේවාවල් එකිනෙකාට බාර දීලා තිනවා. විවිධාකාර දේවල් කරන උන්වහන්සේ ක්‍රිස්තු සභාවට අපි එකිනෙකාව කැඳවලා තිබෙනවා. නමුත් එකම කේන්ද්‍රයකටයි අපි එකතු වෙන්නේ. ඒ කේන්ද්‍රය තමයි ක්‍රිස්තුස් වහන්සේ. දෙවියන් වහන්සේ මෝසෙස්ව කැඳවුවේ එක කාර්යයකට. දෙවියන් වහන්සේ මෝසෙස්ව කැඳවුවේ කුමකටද? වහල්කමේ සිටින දුක් විඳින දෙවියන් වහන්සේගේ සෙනගව මුදවලා දෙවියන් වහන්සේ පෙන්වන්න පොරොන්දු දේශන රාගෙන යන්නේ. දෙවියන් වහන්සේ මෝසෙස්ව කැඳවුවේ ප්‍රාදු සමෝදරිය මෝසෙස් ඒ දෙකන දෙවියන් වහන්සේ විශ්වාසවන්තව කළා. ලිබිරි සඳහන් කරන මෝසෙස් වගේ මුරුදු හදවතක් තිබුණු මිනිහෙක් සිටියේ නැහැ. එච්චර මුරුදු හදවතක් තිබුණු මිනිහෙක්. කේන්ද්‍රීය අවස්ථාවල් තිබුණා. නමුත් ඒක ඇවිල්ලා අසෝබර ලෙස හැසිරෙන කේන්ද්‍රයක් නෙමෙයි. ශුද්ධ කේන්ද්‍රය. යේසුස් වහන්සේ තුළ තිබුණ ශුද්ධ කේන්ද්‍රයක්. යේසුස් වහන්සේ දේව මාලිගාවට ආවම උන්වහන්සේ දැක්කේ මොනවාද? දේව මාලිගාව සෝන්ගෙන් පිරී තිබෙනවා. මිලේට ගන්නන් මිල මාරු කරන්න නොයෙක් ආකාරයේ
කෝට ව්‍යාපාර දේවමාලිගාව තුල තිබුණා. උන්වහන්සේගේ ජීවිතයේ හැවසන බව සුදුලිය ලෙස සඳහන් කළා තියෙනවා. ඒ ජීවිතය උන්වහන්සේ කොහොමද කරන්නේ? කසියක් කරගෙන මේ බෙලදුන්ට තලලා මේස පෙරලලා දැම්මා. මේක ශුද්ධ කෝපය. මේක ජීවිතයේ ඇවිස්සි. මොසස් තුල තිබුණා. නමුත් මොසස්ගේ දිගිලා අසෝබන ලෙස හැසිරුනේ නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය. මොකද ඒක දැනගදී අපි දකිනවා මොසස් දෙවියන් වහන්සේ මුණ ගැසෙන්න කන්දට ගිහිල්ලා සීනයි කන්දට දින 40ක් රෑ 40කුත් දවල් 40කුත් යශෝමග හිටියා. ඔවුන් කන්දෙන් බැහැලා ඉදී ඔවුන් ඇහෙනවා ගෝසා ශබ්දයක්. මොසස් නම් යශෝගේ මොකද්ද? සෙනඟ ප්‍රීතිමත් වෙනවා. නමුත් මේ ප්‍රීතිමත් වෙන දේ ඇවිල්ලා එච්චර යහපත් ආකාරයකින් කන් වලට හැෙන්නේ නැහැ. කඳු පාමුල වේදී කුමක්ද වෙනවා තියෙන්නේ? ඔවුන් ආරොන් මොසස්ගේ අයියා සෙනඟගේ රත්තරන් ඉල්ලගෙන වස්සෙක් හදලා නමස්කාර කරමින් ප්‍රීති වෙනවා. පූජාසනෙකුත් හදලා ඒ පූජාසනේ මත රන් වස්සව දබලා ඔවුන් නමස්කාර කරමින් පුද පූජාවල් කරමින් ප්‍රීතිමත් වෙනවා. ප්‍රියදර සහෝදරයා සහෝදරිය. නමුත් ඔව් ඇවිල්ලා ඒක කුඩු කරලා ඒක විනාශ කරලා මොසස් මොනවද කරන්නේ? ඒ වතුර අරගෙන ඒ කියන්නේ නාවපු වතුර අරගෙන වතුර සෙනඟට පොවලා. නමුත් දෙවියන් වහන්සේ මෙතනදී මොසස් දිනම් කියනවා මට ඉඩ හරින්න. මට ඉඩ හරින්න. මේ සෙනඟව විනාශ කරලා නොබගෙන් අලුත් වංශයක් උපදවලා ඉදිරියට ගෙන යන්න. ප්‍රියදර සහෝදරයා සහෝදරී මිනිස්සුන්ට කිව්වනම් අපිට කිව්වනම් ඔබට කිව්වනම් දෙවියන් වහන්සේ මොසස් දිනම් කියනවා මේ සෙනඟ ඇවිල්ලා කුලල් කාර ගතිගුණ තිබෙන සෙනඟක්. ඒ නිසා මට ඉඩ හරින්න මේ හැම කෙනෙක්ම විනාශ කරලා නොබගෙන් අලුත් වංශයක් උපදවලා ඉදිරියට ගෙන යන්න. මොසස් මොනවද කිව්වේ? මොසස් කිව්වා ස්වාමීන් මේ සෙනඟව විනාශ කරනවා නම් මගේ නම ජීවන පොතෙන් අයින් කරලා දාන්න. මගේ නම ජීවන පොතෙන් මකලා දාන්න. මේ සෙනඟට කිසි දෙයක් කරන්න එපා. ප්‍රියදර සහෝදරයා සත්‍යද මුරුදු හදවතක් තිබෙච්ච මිනිස්සේ. මේ සෙනඟ විනාශ කරන නම් මගේ නම ජීවන පොතෙන් මකා දමන්න. ප්‍රියදර සහෝදරයා සහෝදරිය ඉතනා මුරුදු හදවතක් තිබුණා මිනිස්සේ මොසස්. නමුත් මොසස් දෙවියන් වහන්සේ කැදෙන්නේ එක කාර්යයකට. උන්වහන්සේගේ දුක් විඳින සෙනඟ මිසර දේශයේ වහල්භාවයේ සිටින සෙනඟව රතු මුදෙන් එහා පැත්තට කරනවා. ප්‍රියදර සහෝදරයන් සහෝදරි මොසස් හේදේ කළා. මොසස්ගේ ජීවිතේ අවුරුදු 120ක් ජීවත් වුණා. මොසස්ගේ ජීවිතේ අවුරුදු 120. නමුත් ඔහුගේ ජීවිතේ සපවත් ජීවිතයක් ගත කළේ අවුරුදු 40යි. අවුරුදු 40යි ඔහු සපවත් ජීවිතයක් ගත කරන්න ලැබුණේ. ඒ සපවත් ජීවිතය ගත කළේ ඔහුගේ කුඩා අවදියේ ඉඳලා අවුරුදු 40ක ජීවිත කාලේ. ඔහු පාරාවගේ රජමාලිගාවේ රාජකුමාරයෙක් වශයෙන් ඇතිරෙදි වුණා. දෙවියන් වහන්සේ එතනදී ඔහුට ශිල්ප ශාස්ත්‍රය දුන්නා. ඔහුට යුදාවද පාවිච්චි කරන ආකාරයේ ශිල්පය දුන්නා. මේ අවුරුදු 40 තමයි ඔහුගේ ජීවිතයේ සපවත් ජීවිතය. ඔවුන්ම ජාතියට හේබ්‍රෙව් ජාතියට ඔවුන්ට ලොකු කැක්කුමක් තිබුණා. ප්‍රියදර සහෝදරයා සහෝදරිය. ඔහුගේ අතින් යම් වරදක් සිදු වුණා. ඔහුගේ අතින් කෙනෙක්ව මැරුණා. සම්ඩුව බේරන්න ගිහිල්ලා යුක්තිය ගැන කතා කරන්න ගිහිල්ලා ඔව් මන්ද කලේ. ඔව් වටපිට බැලුවා කිසිවෙක් නැහැ.
ඔව්වේ මැරිච්ච මනුස්සයව වැලි අතර සැඟෙව්වා. සැඟවලා ඔව්වාද කරේ මීදියන් දේශයට පලා ගියා. මෝසස් අද බැලුවේ නැහැ. අද මිනිස්සු බොහෝ දේවල් කරනවා. නෞත්‍යාද සමෝධ්‍ය අපි නිතර උඩ බලන්න ඕනේ. අපි වටපිට බලලා යම් දේවල් කරනවා. නමුත් වටපිට බැලුවොත් අප වෙතට ඇස් දසදහසක් යොමු වෙනවා තිබෙනවා. මෝසස් වටපිට බැලුවා කවුරුත් නැහැ. ඒ මෙරිච්ච කෙනාව මොනවද කරන්නේ? වැලි අතරේ සැඟෙව්වා. ඔව් මීදියන් දේශයට පලා ගියා. ඔව් මීදියන් දේශයට ගිහිල්ලා ඔව් යෙත්‍රෝ කියනෝ පූජකයෙකුට බැලුණා. ඒ පූජකයාගේ දුව තමයි සිප්පොරා. මෝසස්ගේ මහත්යාව. මීදියන් දේශදී ඔහුට ලැබුණ මොකද්ද? ඒ මාමණ්ඩි වන යෙත්‍රෝ පූජකයාගේ බැටළුව බලා ගන්න. ඔව් ඊළඟ අවුරුදු 40 කාන්තාරේ වනාන්තරේ යෙත්‍රෝගේ ඒ බැටළුව බලමින් ඔවුන් තුප්පිතා. දැන් උට අවුරුදු 80ක් වයසයි. අවුරුදු 80ක තමයි දෙවියන් වහන්සේ මෝසෙස්ව කැඳෙන්නේ. ප්‍රියන්දරස අපේ බලන්න කතාව. මෝසෙස්ව කැඳෙන්නේ. මෝසෙස් බැටළුව බලමින් සිටින්දී මෝසෙස් දැක්ක පඳුර ගිනි ගන්නවා. ඒ පඳුර කවුද? ජේසුස් වහන්සේ. ප්‍රියන්දර සහෝදර ජේසුස් වහන්සේ සුභාරංචි පොතක කතා කරන පඳුර ගැන. ඒ පඳුර ගැන ජේසුස් වහන්සේ කතා කරනවා. ඒ පඳුර ඇවිල්ලා ජේසුස් වහන්සේ අවුරුදු 80 දී දෙවියන් වහන්සේ මෝසෙස්ව කැඳවනවා. උන්වහන්සේගේ කාර්ය කරන පිරිස කුමක්ද? ආබ්‍රහම්ට ඊසාක් යාකෝබට පොරොන්දු වුණා. පොරොන්දුව ඊශ්‍රායල් ජනතාව ඉෂ්ට කරන පිරිස. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ව කැඳවලා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව හේබ්‍රු ජනතාව විතරක් නෙමෙයි මුළු ලෝකෙටම දුන්න ඒ පොරොන්දුව ඔබ කරුණ කොටගෙන පොළවේ සීල පවුල ආශිර්වාද ලබන්නෝය. සිත පොමන්තුමා ගලාති වරුණු ලියද්දී ඒ බව කතා කරලා ඉඳන් කියනවා ඒ ආශිර්වාදය අපි ක්‍රිස්තුස් වහන්සේ තුල අද අපි භුක්ති විඳින බව. ආබ්‍රහම් දුන්න පොරොන්දුව ආබ්‍රහම්ගෙන් ඊසාක් ඊසාක්ගෙන් යාකෝබ්ට ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය උන්වහන්සේගේ සෙනඟ දුක් විඳිනවා. අවුරුදු 400ක් දුක් විඳිනවා. දෙවියන් වහන්සේ ඒ ආබ්‍රහම්ට ඊසාක්ට යාකෝබ්ට පොරොන්දු සීකරමින් ඔවුන් වෙතට බැස පැමිණුණා. ඒකට තෝරගත්තා ඔව්ව මිස්ර දේශයෙන් පිටතට ගේන්න කාවද? මෝසෙස්ව. දැන් මෝසෙස් මරුණා කියලා චන්දෝලියේ සඳහන් කරනවා. මෝසෙස් මරුණු පසු මෝසෙස්ගේ සේවකයා වන නූන්ගේ පුත්‍ර යොෂුවාට කතා කොට කියනසේ මාගේ මේ කරුව මෝසෙස් මලේය. එබැවින් දැන් නොබත් මේ මුළු සෙනගත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඊශ්‍රායල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරට යන්න. එන්න දැන් මෝසෙස් කැඳවුවා එක කාර්යයකට මිස්ර දේශයෙන් සෙනගව පිටතට ගේන්න. දැන් මෝසෙස් මරුණා. අවුරුදු 120ක්. අවුරුදු 120 මරුණා. දැන් දෙවියන් වහන්සේ ඔවුන්ගේ මෝසෙස්ගේ සේවකයා වන යොෂුවව කැඳවලා යොෂුවට බාර දෙනවා. මොකද්ද බාර දෙන්නේ? යොර්දානෙට එතරට ගෙනියන්න. යොර්දානෙට එතර තමයි දෙවියන් වහන්සේ පොරොන්දු වුණා කිරින්නා මීපෙණින් ගලා යන දේශය තියෙන්නේ. ඒ මෝසෙස්ට දෙවියන් වහන්සේ මේ කාර්ය බාර දුන්නේ. ප්‍රියන්දර සහෝදරය අවුරුදු 40ක් දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දුක් විඳ මෝසෙස්. කාන්තාරේ සෙනඟගේ මදි පුංචිකම් විඳමින් ජීවත් වුණා මෝසෙස්. නමුත් පුංචි වරදක් නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට පොරොන්දු දේශයට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. පොරොන්දු දේශයට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. නමුත් ඊට පස්සේ පොරොන්දු දේශයට ගෙන යන්න කැඳෙන්නේ කාවද? යොෂුවව.
යොෂුව තමයි වුම යොර්දානෙ ඉතරට ගෙනියන්න දෙවියන් වහන්සේ හැදෙන්නේ. බලමු මොනවද දෙවියන් වහන්සේ කියන්නේ තුන්වෙනි ඵලයේ. ඒක යොෂුවට විතරක් නෙමෙයි ඊශ්‍රායල් සෙනගට පමණක් නෙමෙයි. අද දෙවියන් වහන්සේ නොබට මට මේ පොරොන්දුව දෙනවා. නොබලා අදිය තබන සියලුම ස්ථාන මා විසින් මෝසස්ට කී ලෙස නොබලාට දුන්නේ. අදිය ගසන ස්නේහයෙන් ඔබ කල්පනා කරලා අනේ කොච්චර තැන්වල අපි අදිය දීලා තියෙනවද? අර කේසෝන් එක අදිය දීලා තියෙනවා අපිට දීලා තියෙනවා. ලොකු ලොකු තැන්වල අපි දීලා තියෙනවා අපි අදිය දීලා තියෙනවා අපිට දීලා තියෙනවා. යාදන සහෝදරිය මෙතන උන්වහන්සේ කියනවා නොබලා අදිය තබන සියලු ස්ථාන මා විසින් මෝසස්ට කී ලෙස නොබලාට දුනිමි. දෙවියන් වහන්සේ පොරොන්දු වූ ස්ථාන දෙවියන් වහන්සේ ඔවුන්ට දී තිබෙනවා. යාදන සහෝදර අද අපි අදිය තබන ස්ථාන දෙවියන් වහන්සේ අපිට දෙන්න පොරොන්දු වෙලා තිබෙනවා. කොහොමද පොරොන්දු වෙලා තිබෙන්නේ? අපි යන තැන ආශිර්වාදයි. අපි කොහේ හරි තැනකට ගිහිල්ලා සුභාරංචි කතා කරද්දී මිනිස්සු දෙවියන් වහන්සේට දීලා තියෙනවා. ඒ ස්ථානයේ මිනිස්සුන්ව පිළිගැනීමක් තිබෙනවා. ප්‍රියතර සහෝදරී අපිට ඒක තේරෙන්නේ නැහැ. ඔබ දන්නවද? දෙවියන් වහන්සේගේ දරුවෙක් ගිහිල්ලා කඩේකින් බඩුවක් ගත්තොත් ඒ කඩේට ආශිර්වාදයක් තියෙනවා. ඒ කඩේට ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය අපි නිසා. මට සමහර දේවල් තියෙනවා මට ඒව දකින්න මෙවයි දුකයි මේ සමහර කඩවලට ගියාම අසාධාරණ විදියට යම් දේවල් කරලා මෙවට කඩ බැහැලා තියෙනවා. මට මතකයි මම එකපාරක් මම ඉගෙසලකට කියන්නේ නැති මම මීගොමේ ඉඳලා මම එනවා. මම එද්දී මේ ගෙත්සමනි පල්ලියට පොඩ්ඩක් මීගොම පැත්තට වෙන්න ගෙත්සමනි පල්ලිය පැත්තේ නෙමෙයි අනිත් පැත්තේ. ලොකු කඩයක් එතන. හෝටලයක්. එතන බස් නතර කරලා තේ බොනවා. ඉතාමත් සරුයි. මම දැක්කා එතන යුද්ධ කාලේ බැනර් එකක් ගහලා තියෙනවා. මා බලවත් කරන සංවිධානන් තුල රණවිරුවට සියල්ල කළ හැකිය. මෙන්න ගහලා තියෙන බයිබල් පාඩේ. ලොකු බැනර් එකක්. මම දැන් මේක දිහා බලලා මම හිතනවා මම පිස්සු මිනිස්සෙක් වෙන්නේ කියලා. මම එහෙම හිතුවා. පිස්සු මිනිස්සෙක් වෙන්නේ. මම අර කටුනායක මම දන්නේ සාන්ත සෙබස්තියන්ගේ පල්ලියේද පල්ලියේ ඉස්සරහට එද්දී දෙවියන් වහන්සේ මගෙන් ඇහුවා ඇයි ඔයා ඉන්නේ? ඇයි මම පුතට ඇහුවේ? ඇයි ඔයා ඉන්නේ? පාට බැරිද කියලා කතා කරන්න. මම බයිසිකල් ඉක්මනින් හැරෙන්න. මං හරෝලා මං ඒ කඩේට ගියා. කඩේට ගිහලා යට කතා කරන්න මූල පුරන්න මං ගත්ත කොකාකෝලා බෝතලයක්. මගේ අතේ තිබුණ සාමි පත්‍රිකාවක්. මම මේ කොකාකෝලා බෝතලේ බොන ගමන් මං හැවුව මුදලාලි කවුද මේ බැනර් එක ගහන්නේ? ඔයයන් කො මම මේ බැනර් එක ගහන්නේ පුබුදුවේ නායකයෙක් එක්ක එකතු වෙලා මං කොහොමද දේව වචන විකෘති කරලා තියෙනවා. බයිබලයේ කියන්නේ මේ වගේ නෙමෙයි. අනික තමයි මෙතන මේ දෙනෝ දහක් මිනිස්සු යනවා මහ පාර බස්වල සෙනග යනවා වාහනවල සෙනග යනවා මේක අන්‍ය ආගම මිනිස්සු දැක්කොත් මිනිස්සු හිතයි අපේ දෙවියන් වහන්සේ විලා මිනිමර්ධ දෙවි කෙනෙක්. ඒ නිසා යුද්ධේ දෙවියන් වහන්සේ නෑ. යුද්ධ දෙවියන් වහන්සේ. ඒ නිසා මේ බැනර් එක ගලවන්න. ඔව් මම ඉතින් කිව්වා hina වෙලා ඔයත් බයිබල් කාරෙක්ද කියලා. මම කිව්වා මම බයිබල් කාරෙක්ද කුමක්ද කියන එක නෙමෙයි මම මේක දැකලා මම hina වුණා. මට දෙවියන් වහන්සේ කිව්වා ඔයාට කියලා කතා කරන්න කියලා මම ඔයාට කිව්වා. කියලා ඊට පස්සේ මම සාමේ පත්‍රිකාවක් දුන්නා. මට මතක නැහැ කොකාකෝලා බෝටලෙට සල්ලි දුන්නද කියලා අද වෙනකන් මට මතක නැහැ. මම සාමේ පත්‍රිකාවක් දීලා මම ආවා. මම එතන මාස 3ක් ගියේ නැහැ. ඒ කඩේ හරක් ළඟ ඉඳ ගත්තා.
ඒ කඩේ පාළුවට කඩා වැටුණා. ඊට පස්සේ එතන දාපු කිසිම දෙයක් හරියන්නේ නැහැ. මස් කඩයක් දැම්ම මස් කඩේ හරියන්නේ නැහැ. ඒ වත්තේම පාළුවට ගියා. මට තාමත් මේ පත්ත තියෙනවද කොයිද? ගෙත්සමනේ පල්ලියේ පහු කරලා පොඩ්ඩක් ඊගෝ පැත්තට යද්දි වම් පැත්තේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ අපිව කැඳවලා තියෙන ආශිර්වාදයක් වෙන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ වචනයට අකීකරු වෙනවා. මොකද මේ දේවල් කියන්න ගොඩක් දේවල් තියෙන මනුෂ්‍යයන්ට වෙච්ච ඒ පැති දෙවියන් වහන්සේට අකීකරු වීම තුල. නමුත් දෙවියන් වහන්සේ අපිට කියන්නේ කුමක්ද? අපි පය තබන ස්ථානයේ ආශිර්වාදයක්. නමුත් ඒ ආශිර්වාදයක් වෙන්නේ උන්වහන්සේ කිව්වා. නොබලාට මාගේ නාමයෙන් යම් කිසි කෙනෙක් බොන්න වතුර කෝප්පයක් දෙනවාද? ඒක ලොකු ආශිර්වාදයක්. අපිව පිළිගන්න දෙවියන් වහන්සේ පිළිගත්තයි කියලා බයිබලයේ සඳහන් කරනවා. යොෂුවට කියනවා නුඹාගේ තබන සීල ස්ථාන මාම්සි මෝසෙස් කීලස් නුඹලාට දුන්නා. කාන්තාරයා මේ ලෙබනන් පටන් මහත් ගංගාවන ප්‍රාත් ගංගාව දක්වා හිත්තිවරුන්ගේ මුළු දේශය සහ බස්නාහිර මහ මුහුද දක්වා නුඹලාගේ සීමාවල් වන්නේය. පස්වෙනි පදේ නම් කියනවා දෙවියන් වහන්සේ මේ සභාව පටන් ගන්න මට දුන්නා පොරොන්දුව. ඔබගේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්න නොහැකි වන්නේය. මම මෝසෙස් සමග සිටියාක් නෙවෙයි නුඹ සමග සිටින්නේ නෙවෙයි නුඹේ ආත්මය යන්නේ. මේ බයිබල් පදේ අරගෙන තමයි මම මේ සභාව පටන් ගත්තේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අද දෙවියන් වහන්සේ එක් පොරොන්දුව ඔබට දෙනවා. ජීවිතේ කිසි දවසක කිසිවෙක් නුඹට විරුද්ධව නොසිටින පිණිස මම මෝසෙස් සමග සිටියාක් නෙවෙයි නුඹ සමග සිටියා. අපි 2021 වර්ෂයේ තුල එකිනෙකාට කරපු හාස්කම් අපි හැවුවා. මොකද දෙවියන් වහන්සේ නුඹ සමග සිටියා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපිව 2021 වර්ෂ තුල දෙවියන් වහන්සේ ජීවත් කෙරුවේ උන්වහන්සේගේ පොරොන්දුව ඉටු කරගෙන. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ අපි අසරණ වෙච්ච සෙනගක් නෙමෙයි. අපි අසරණ වෙන්නේ නැහැ. නමුත් අපි ස්වාමීන් වහන්සේව අපි තදින් අල්ලගන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේව තදින් අල්ලගෙන ස්වාමීන් වහන්සේ අපිට ප්‍රේම කරන ආකාරයට අපි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේ කළගුණ සලකන ආකාරයට අපි උන්වහන්සේට කළගුණ සලකන්න ඕනේ. මේක තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ. දෙවියන් වහන්සේ වෙන කිසිම දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මීක පොතේ නම් කියනවා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේට ප්‍රේම වීමක්. උන්වහන්සේගේ ආඥා ශික්ෂා රක්ෂා කිරීමක් මිස දෙවියන් වහන්සේ වෙන මොනවද ඔබලාගේ බලාපොරොත්තු වෙන්නේ. දෙවියන් වහන්සේට ප්‍රේම වීම දෙවියන් වහන්සේගේ ආඥා ශික්ෂා රක්ෂා කිරීම. මේ වචනේ ලියා තිබෙන දේ අපි කළ යුතුයි. මේ වචනේ ලියා තිබෙන දේ අපි කළ යුතුයි. අද අපි කරන්නේ මොකද්ද? අපි දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන දේ නෙමෙයි අපි කරන්නේ. අපි මේ වචනේට අපේ නිදහසට කාරණාවල් අපි එකතු කරනවා. අපි නිදහසට කාරණාවල් එකතු කරනවා. මොනවද අපි එකතු කරන කාරණාවල්? සමහර විට අපි ස්වාමීන් වහන්සේගේ දවස ස්වාමීන් වහන්සේට නොදී අපි නිදහසට කාරණාවල් ඉදිරිපත් කරනවා. අනේ ඊළඟ දවස විතරයි අපිට තියෙන්නේ. අයි වෙන දවසක් අපිට නැහැ. අපිට නිවාඩු දවසේක අපේ වැඩ කරගන්න ඕනේ. අපි ස්වාමීන් වහන්සේගේ දවස අපි ස්වාමීන් වහන්සේට නොදී අපි නිදහසට කාරණාවල් ඉදිරිපත් කරනවා. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ වචනේ උන්වහන්සේ කියන්නේ මොකද්ද? උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ දවස උන්වහන්සේට දෙන්න. අපි ඒ දවස උන්වහන්සේට දෙන්නේ તો නිදහසට කාරණා කරනවා නම් අපි දෙවියන් වහන්සේගේ වචනේ දෙයක් අඩු කරනවා. දෙවියන් වහන්සේගේ වචනේ දෙයක් අපි අඩු කරනවා. අඩු කරලා අපේ නිදහසේට අපි ඒක හදා ගන්නවා. ඒක ලොකු වරදක්. ඊට උපදේශ පොතේ නේද ඔබ වරදකාරයෙක් නොවන පිණිස. දෙවියන් වහන්සේගේ වචනේ යමක් එකතු කරන්නත් එපා, යමක් අඩු කරන්නත් එපා. ඔබ වරදකාරයෙක් නොවන පිණිස දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන උන්වහන්සේට ප්‍රේම වීම උන්වහන්සේගේ ආඥා ශික්ෂා ආරක්ෂා කිරීම. ලියවිලියා තිබෙනවා නම් සියල්ලෙන් දසෙන් කොටසක් දෙවියන් වහන්සේට දෙන්න ඕනේ කියලා අපි ඒක දෙන්න ඕනේ.
අපිට ඒක නිදහසට කාරණා එකතු කරන්න බෑ. අනේ අපිට හම්බුනේ මෙච්චරනේ අපේ මේකට කැපෙනවා. ඉතින් අපි කොහොමද දෙන්නේ? නුඹ දෙවියන් වහන්සේගේ වචනෙන් යමක් අඩු කරලා නුඹ ඒකට යමක් එකතු කරලා නුඹ වරදකාරයෙක් බවට පත් වෙලා සිටිනවා. මේ ලියවිල්ල බොහෝ දේවල් ආකාරයි. අන්තිමට නොදැනුවත් නුඹ කල්පනා කරනවා මම යාඥා කරනවා මම හැමදේම කරනවා. ඇයි මගේ ජීවිතේට මෙවැනි පරාජයක් ඇති වෙලා තිබෙන්නේ? ඇයි මගේ ජීවිතේට මෙවැනි කැළඹීම් ඇති වෙලා තියෙන්නේ? ඇයි මගේ ජීවිතේට මෙවැනි ප්‍රශ්න? නුඹ නොදැනුවත්වම නුඹ වරදකාරයෙක් වෙලා ප්‍රියාදර සහෝදරිය දෙවියන් වහන්සේගේ දේට නුඹ යමක් එකතු කරලා ඒ දෙයක් නුඹ අඩු කරලා එනිසා උන්වහන්සේ දැන් කියනවා ජීවිතයේ කිසිවෙක් නොබට විරුද්ධව සිටින්න නොහැකිවන පිණිස මම මෝසස් සමග සිටියාක් මෙන් ඔබ සමග සිටිනවා. එන උන්වහන්සේ අප සමග සිටිනවා. උන්වහන්සේ අප සමග සිටිනවා නම් අපි උන්වහන්සේගේ වචනේ ආරක්ෂා කරන්න ඕනේ. එවිට තමයි අපේ ජීවිතයේ සියලු පොරොන්දු අපි ලැබ මේ පොළවේ වාසනාවන්ත සෙනග පියකරු දේශයක් බවට අපි පත් වෙන්නේ. ප්‍රියාදර සහෝදරිය එහෙම නැත්නම් අපේ ජීවිතයේ කොතනක තැනක අපිට වර්ධින අවස්ථාවක් එනවා. ඒ දෙවියන් වහන්සේ පරිගන්නව නෙමෙයි. දෙවියන් වහන්සේ කවදාකවත් පරිගන්නේ අපි දකිනවා මේ යොෂුවගේ මේ මෝසස්ගේ කතාව තුළ දෙවියන් වහන්සේ පරිගැනීමක් නෙමෙයි කළේ. මිච්ඡර සෙනග සමග අවුරුදු 40ක් කාන්තාරේ දුක් විඳ මෝසස්ට පොරොන්දු දේශයට ඇතුල් වෙන්න බැහැ. නින්දා පහස විඳලා හැම දෙයක්ම විඳලා නමුත් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ අපේ හොඳ නෙමෙයි. දෙවියන් වහන්සේ අපේ බලාපොරොත්තු වෙන්නේ හොඳ නෙමෙයි. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ කීකරුකමයි. ඒකනේ එසේකියල් පොතේ නම් කියනවා 35 වෙනි පරිච්ඡේදය තුල නුඹලා ස්වාමීන් වහන්සේට ගරුකම් කියා නුඹලා ඒක වචන එකතු කළා. මම ඒක ඇසිමි. ස්වාමීන් වහන්සේ කියන මම ඒක ඇසිමි. මුළු පොළොව ප්‍රීති වෙන අතර නුඹ පාළුවක් කරන්නේ. ඒ කියන්නේ ප්‍රියාදර සහෝදරයන් අපි සාක්ෂි දරනවා. අපි සාක්ෂි දරද්දී සමාන වෙලාවට අපේ තිබෙන ජීවිතේ නිසා අපි ස්වාමීන් වහන්සේ වර්ණනා කරන්න ඕන නිසා සමහර විට මේ සාක්ෂියට අපි මොහොත දේවල් එකතු කරනවා. දෙවියන් වහන්සේ අපිට කරලා තියෙන සමහර විට චූටි දෙයක්. ඒක ඉතා උතුම් දෙයක්. චූටි වුණාට ඒක ඉතා උතුම් දෙයක්. නමුත් අපි මොකද කරන්නේ? මේ සාක්ෂිය අපි හදනවා. මේක අලංකාර කරනවා. අපි ප්‍රකාශ කරනවා. මුළු පොළොව පීති වෙනවා. සභාවේ සෙනග හාලෙලූයා කියලා අත්පොල සම්දෙමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. මුළු පොළොව පීති වෙන අතර නුඹ පාළුවක් කරන්නේ. දෙවියන් වහන්සේ මෙච්චරනම් අපිට කරලා තියෙන්නේ ඒ දේ කරපු දේ විතරයි අපි කියන්න ඕනේ. මේක හදලා මේකට තව ටිකක් වැඩි කරලා අපිට කියන්න බෑ. උන්වහන්සේ කියනවා නුඹලා මාගේ නාමයට ගරුකම් කියා. අපි උන්වහන්සේට ගරුකම් කියන්න තමයි මේ දේ කරන්නේ. ගරුකම් කියා වචන එකතු කළා. මුළු පොළොව ප්‍රීති වෙන අතර නුඹ පාළුවක් කරන. අපි දන්නේ නැහැ. මොකද අපි පාළුවක් උනේ. අපිට යාඥා කරගන්න බෑ. ඇතුළේ තිබෙන කෙලබිලි ස්වභාවයයි. අපි නිසරු භාවයටපත් වෙලා මොකක්ද අපිට වෙච්ච වරද? ප්‍රියාදර සහෝදරිය දෙවියන් වහන්සේගේ වචනට යමක් එකතු කරන්නත් ඒ වචනට යමක් අඩු කරන්නත් බෑ. එනිසා දෙවියන් වහන්සේ මේ ලියවිල්ලේ ලියා තිබෙන දේ දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරන්න ඕනේ මුළු හෘදයෙන් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන්. ස්වාමීන් වහන්සේගේ ආඥා ශික්ෂා ආරක්ෂා කරන්න මේකේ කියලා තියෙන දේ අපි කරන්න ඕනේ. ආඥාව ආරක්ෂා කරන්න ඕනේ. එපා කියලා දේ නොකර ඉන්න ඕනේ. උන්වහන්සේ කියනවා නුඹගේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකු නුඹට විරුද්ධව සිටින්න නොහැකිවන්නේය. මම මෝසෙස් සමග සිටියාක් මෙන් නුඹ සමග සිටින්නේ නුඹ සමග සිටින්නේ නුඹෙන්
වනු යන්නේ. උන්වහන්සේ අපිව අතහැරලා යන්නේ නැහැ. කවදාකවත් උන්වහන්සේ අපිව අතහැරලා යන්නේ නැහැ. උන්වහන්සේ අප සමග අප තුළට ආවේ ලෝකේ අන්තිම දක්වා අප සමග සිටින්නයි. උන්වහන්සේ අතහැරලා යන්නේ නැහැ. නමුත් අපි වචනේ අඩු කරද්දී එකතු කරද්දී නොදැනුවත් උන්වහන්සේ අප තුළ නිවෙනවා. මේ නිවෙන දේ තුළ තමයි අපිට තේරෙන්නේ නැත්තේ. නිවෙනවා. අපි කල්පනා කරනවා අපේ තිබිච්ච ඉස්සර තිබිච්ච ජීවිතේ නැහැ. ඉස්සර තිබිච්ච ප්‍රබෝධය නැහැ. අපි නිස්සාර භාවයටපත් වෙලා. ඒ හේතුව අපි යාඥා කරනවා. අපි ඉඳ පල්ලි යනවා. මේ හැම දෙයක්ම කරනවානේ. ඒ අපිට මේ දේවල් වෙලා තියෙන්නේ. අපි ඒ බොහොමිට පරාජයටපත් වෙලා සිටින්නේ. ඥාතර සහෝදරයා සහෝදරී නොදුනුවත්ම අපි වචනේ අඩු කරලා වචනට එකතු කරලා. උන්වහන්සේ කියනවා ඔබගෙන් අහප්ප යන්නේ නැහැ. ධෛර්යමත්ව සිටින්න මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවුරුට දියුණු දේශය නුඹ ඔවුන්ට උරු කර දෙන්නේ. මේක දෙවියන් වහන්සේ යොෂුවට කිව්වා. අද නුඹවමාව දෙවියන් වහන්සේ කැඳවලා තිබෙනවා. මොකටද? අපිට මුණ ගැස්සෙන අයව දෙවියන් වහන්සේගේ දේශයට ඇතුල් කරන්න. අපේ දරුවන්ව දෙවියන් වහන්සේගේ මාර්ගවලට ඇතුල් කරන්න. මොකද යක්ෂයාට ඕන කරන දෙයක් තියනවාද? බොහෝ දෙමෝපියෝ තමුන්ගේ දරුවන්ව මිස්ර දේශයේ තනි කරලා සමහර ඕන් විතරයි දේව ගෘහයට පැමිණෙන්නේ. දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වම නුඹ ගිහිල්ලා පාරාවට කතා කරන්න. ගිහිල්ලා කියන්න දෙවියන් වහන්සේ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ වන ආබ්‍රාම්ගේ ඊසාගේ යාකෝබගේ දෙවියන් වහන්සේට අපි නමස්කාර කරන පිණිස අපිට වනාන්තරයට යන්න ඕනේ. ගිහිල්ලා කියන්න. ඔව් නුඹලාව නිදහස් කළ යවයි. දෙවියන් වහන්සේ එම කියලා ලියවිල සඳහන් කරන දෙවියන් වහන්සේ පාරාවේ සිට දැඩි කළා. දෙවියන් වහන්සේ කියනවා ගිහිල්ලා ඒ දේ කරන්න පාරාව ඉඩ හරි. නමුත් දෙවියන් වහන්සේ අනිත් පැත්තෙන් පාරාවේ සිට දැඩි කරනවා. හරි පුදුම වැඩක්. ප්‍රියයන් සහෝදරයන් දෙවියන් වහන්සේ අදත් මේ දේවල් කරනවා. අදත් මනුෂ්‍යයෙක් සිත් දැඩි කරනවා දෙවියන් වහන්සේ. ඒ මේ මනුෂ්‍යයෙක් සිත් දැඩි කරන්නේ. එකක් ඇවිල්ලා මනුෂ්‍යයාට යමක් උගන්වන පිණිස. මේ පාරාවේ සිට දැඩි කළේ ඇයි දෙවියන් වහන්සේ? දෙවියන් වහන්සේ පාරාවේ සිට දැඩි කළේ මිසරේ හිටියා නොයෙකුත් දෙවිවරු. කිරිතුල්ල බවා දෙවියෙක්. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා දෙවියන් වහන්සේ බව පාරාවට පෙන්වන්න, මිසර වරුන්ට පෙන්වන්න. ඥාතර සහෝදරයා සහෝදරිය ඒ පීඩා 10 දී දෙවියන් වහන්සේ පාර දුන්නේ උන්ගේ දෙවිවරුන්ටයි. දැන් පාරාවේ සිට දැඩි කළා. නමුත් පාරාව එක විදිහට ඉඳන් කියනවා නුඹලා යන්න. නුඹලගේ පියවරුන් විතරක් යන්න. ගිහිල්ලා දෙවියන් වහන්සේට පුදු පූජාවල් ඔප්පු කරලා නැවත එන්න. නුඹගේ භාර්යාවරු දරුවන්ව තියලා යන්න. අද යක්ෂයාට ඕන කරන්නේ ප්‍රියාදර සහෝදරයා සහෝදරිය සමහර විට අපේ දරුවන් මිසර දේශේ තනි කරලා දෙමෝපියෝ විතරක් දෙවියන් වහන්සේගේ අභිමුඛයට එන්නේ. මොකද දෙමෝපියෝ දෙවියන් වහන්සේගේ අභිමුඛයට ආවම දරුවෝ ඉන්නේ මිසර දේශේ දරුවන් තුලින් පුළුවන් දෙමෝපියන්ව පීඩාවට පත් කරන්න. මේ පාරාවෝ මේ ඉස්රායල් ජනතාවට කිව්වේ එක විට ඉඳන් කියන නුඹලාට යන්න අවසර දෙන්නම්. නමුත් පිරිමි විතරක් යන්න. පිරිමි විතරක් ගිහිල්ලා නුඹලාගේ දෙවියන් වහන්සේට නමස්කාර කරලා ඉන්න. භාර්යාවරු සහ දරුවෝ මිස්ර දේශේ තියලා යන්න. අද බොහෝ දෙමෝපියෝ කරන්නේ කුමක්ද? තමන්ගේ දරුවන්ව මිස්ර දේශේ තනි කරලා ඔවුන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට එනවා. නමුත් පිටකදී ඒ දරුවන්ගේ මිස්ර දේශේ තිබෙන ගති පැවතු නිසා දෙමෝපියෝ පවා සමහර විට අපහසුතාවයකට පත් වෙනවා. ඒ නිසා මෙතන සදාන් කරනවා මේ සෙනඟට උරුම කර දෙන්න තමයි උන්වහන්සේ කැඳවලා දෙන්නේ. එනම් ප්‍රියවද සහෝදරයා සහෝදරිය අපේ දරුවන්ට උරුමය දෙන්න ඕනේ.
අද අපි බොහෝ විට අපි නිදහසට කාරණා කියමින් දෙවියන් වහන්සේගේ වචනේ දේවල් අඩු කරලා එකතු කරනවා. ඒ නිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරී දෙවියන් වහන්සේ ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ. ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේට ඔබගේ මුළු සිතින්, ඔබගේ මුළු ආත්මයෙන්, ඔබගේ මුළු බුද්ධියෙන් දෙවියන් වහන්සේට নমස්කාර කරන්න. මොකද ජේසුස් වහන්සේ ඇවිල්ලා දස පන්නත 52කට ගෙනාවා. අදත් අපි දස පන්ත ආරක්ෂා කළ යුතුයි. අදත් දස පන්ත තිබෙනවා. ඒක පරියුසනේ සීනයි කන්ද තුල තිබෙන ව්‍යවස්ථාව නෙවෙයි. ඒක සීනයි ව්‍යවස්ථාව. නමුත් දස පන්ත අදටත් බලන්නේ. මොකද දස පන්තේ පළවෙනි 54 ඇවිල්ලා දෙවියන් වහන්සේ මා අර අන් දෙව්වරු තට ඇතුව නොසිටව උඩ ආසේවත් පාත පොළේවත් පුලුන් යට තිබෙන ජලයවත් කිසිම දෙයකට සමාන දෙයක් සාදා ගන්න එපා, වඳින්න එපා, ඒවට নমස්කාර කරන්න එපා. නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ වන මම ප්‍රතිවාදී නොවිසක දෙවි කෙනෙකු වන්න බැරි. මට වෛර කරන තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරේ පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට දඬුවම් කරන්නේ. නමුත් මාගේ ආඥා පිළිපදින දසදහස් ගණන් පරම්පරාවට කරුණාව දක්වන්නේ. තුන්වෙනි පන්ති නම් කියන දෙවියන් වහන්සේගේ නාමයෙන් නිකුනේ විවහාර නොකරන්න. ඒ නාමයෙන් නිකුනේ විවහාර කරනවා නම් වර්ධකාරයෙකුට ගන්න ගන්නවා. හතරවෙනි පන්ස දවස් 6ක් වැඩ කරන්න. හත්වෙනි දවස කර්මය නිවාඩු දවසක්. ඒ දවසේ නොබවත් නොබගේ ගෙදර ඉන්න වැඩකාරියවත් වැඩ කරන්න එපා. ඒ දවසේ ඇවිල්ලා ස්වාමින් වහන්සේටයි ඒ දවස උන්වහන්සේ විසුද්ධකට ඒ දවසට ආශිර්වාද කළා. හතරවෙනි පන්ත. පස්වෙනි පන්ත මවට පියාට ගෞරවය කරන්න. හයවෙනි පන්ත ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය දෙවියන් වහන්සේගේ ඉතුරු 56 ඇවිල්ලා මනුෂ්‍යයා වෙනුවෙන් දුන්නේ. මනුෂ්‍යයා විසින් රැකිය යුතුයි. ජේසුස් වහන්සේ ඇවිල්ලා මේ 50 52කට ගෙනාවා. පළවෙනි පනත ඔබගේ මුළු හෘදයෙන්, ඔබගේ මුළු බුද්ධියෙන්, ඔබගේ මුළු ශක්තියෙන් ඔබගේ දෙවියන් ස්වාමීන් වහන්සේට নমස්කාර කරන්න. මේ පළවෙනි පනත තුල 54ක් තියෙනවා. දෙවෙනි පනත පතමෙන්තාගේ අසල්වාසියට ප්‍රේම කරන්න. මේ පනත තුල 56ක් තිබෙනවා. අද මේක බලන්න. ඒ නිසා ප්‍රියාදර සහෝදරයන් සහෝදරි උන්වහන්සේ කියනවා ශක්තිමත්ව ඉතා ධෛර්යමත්ව සිටින්න. නොබ යන තෑම තැනදී නොබට සුභ සිද්ධ වන පිණිස ඒ දකුණටවත් වමටත් නොහැරෙන්න. නොබට සුභ සිද්ධ වන පිණිස දෙවියන් වහන්සේගේ වචනෙන් දකුණටවත් වමටවත් හැරෙන්න එපා. ඒකට යමක් එකතු කරන්නත් එපා. ඒ යමක් අඩු කරන්නත් එපා. සියල්ල රක්ෂා කරන්න. ඒ නිසා ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය දෙවියන් වහන්සේ මේ උතුම් දැසල ඔබට ආශිර්වාද කරනවා. අපි නැගිටිමු. කාල වේලාව යනවා. හාලෙලූයා. සදා කාලෙක දෙවියන් වහන්සේ අපි ඔබට ගොඩාක් සතුටුපත් වෙනවා. ඔබ සිටියවද සිටිනවද මතු සිටිනවද දෙවියන් වහන්සේ. හාලෙලූයා. දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවුවේ ප්‍රිය කරු දේශයක් වන්නයි. වාසනාවන්ත සෙනගක් වන්නයි. ජීවිතයේ භුක්ති විඳින්නයි. ඒ සඳහා උන්වහන්සේ අපිට අවශ්‍ය කරන මාර්ගය උන්වහන්සේගේ වචන තුළ පෙන්වා දී තිබෙනවා. ජීවිතේ භුක්ති විඳින්න මාර්ගය පෙන්වා දී තිබෙනවා. ප්‍රියකරු දේශයක් වෙන්න මාර්ගය පෙන්වා දී තිබෙනවා. වාසනාවන්ත සෙනගක් වෙන්න මාර්ගය පෙන්වා දී තිබෙනවා. ඒ දකුණටවත් වමටවත් නොහැරෙන්න. මම මෝසෙස් සමග සිටියා මේ නොබ සමග සිටිනවා. ජීවිතේ කිසිවෙක් නොබට විරුද්ධව නොසිටින පිණිස ප්‍රියාදර සහෝදරයන් සහෝදරිය
යොෂුවා පාය තබන හැම ස්ථානයක් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට උරුමයක් කොට දුන්නා. නුඹ පාය තබන ස්ථානයේ නුඹගේ නිවස, නුඹගේ ගම, නුඹගේ රැකියාව කරන ස්ථානය ඒක දෙවියන් වහන්සේට උරුමයක් කොට දී තිබෙනවා. නුඹගේ රැකියාව නුඹට උරුමයක්, නුඹගේ නිවස නුඹට උරුමයක්, නුඹගේ ගම නුඹට උරුමයක්. නුඹට උරුමයක් කොට දී තිබෙනවා. ඥානෙනි වචන හැම කෙනෙකුම සිත තුළ පළදරමින් ඒ අනුව ජීවත් වෙන්න ගමන් කරන කරුණාව දෙන්න. ස්වාමීන් සතුරාට ඕන කරන්නේ එදා පාරාව වගේ. ස්වාමීනි පුරුෂයන් පමණක් වනාන්තරයට ගිහිලා දෙවියන් වහන්සේට නමස්කාර කරලා ස්වාමීනි භාර්යාවරු ස්වාමීනි දරුවන් මිසද දේශේ තනි කරන්නයි. අද දුන්නුවත්ම ස්වාමීනි බොහෝ දෙමෝපියෝ මේ දෙයට අසු වෙලා ඉන්නවා. දරුවන් මිසර දේශේ තනි කරලා ස්වාමීනි ඔවුන් ඔබ වහන්සේ වෙතට එනවා. ඒක හොඳයි. නමුත් ස්වාමීන් වහන්සේ කියන්නේ මිසර දේශයේ ඔවුන්ව තනි නොකර ඔබගේ අභිමුඛත්වයට එන්නයි. ස්වාමීන් පාරාව ඉඩ දෙනතුරු ස්වාමීන් මිසර දේශයට පාරාවල පීඩා එබඳු මුළු සම්පූර්ණ සෙනගවම ඔබ වහන්සේ පොරොන්දු දේශයට නිදහස් කර යවුවා. ඥානෙනි දැන් ඔබගේ සෙනග ඔබට බාරයි. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි නැගිටිමු. ස්වාමීන් අපි වහන්සේට ස්තුති කරනවා. අපි ආඥා කළ දේ මේ අවසන් කරමු. සම්මාදන් තුති පඳුර එකතු කරන්න. ඥානෙනි ඔබ ඉතාමත්ම යහපත්. ඔබ අපිට ප්‍රේම කරනවා. අපිව තනි නොකරන දෙවියන් වහන්සේ. අපිව තනි කරන්නේ නැහැ. අපිව අතහරින්නේ නැහැ. ඔබට ස්තුතියි. ඥානෙනි අද ඔබ වෙත ආපු සෙනගට ආශිර්වාද කරන්න. කිසිවෙක් විශ්වාස යවන්න එපා. අන්තර්ජාලයට සමග සහභාගී වෙලා ඉන්නා සියලු දෙනාට ආශිර්වාද කරන්න. ඥානෙනි ඔබගේ අවශ්‍යතාවන් සපුරා ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න. අද වචන හැම කෙනෙකුම තුළ පළදරමින් ඒ අනුව ජීවත් වෙන ගමන් කරන්න කරුණාව දෙන්න. මන්ද වහන්සේ අපව කැඳෙවි පියකරු දේශයක් පළ පිණිසයි. ඔබ වහන්සේ අපව කැඳෙවි වාසනාවන්ත සෙනගක් පළ පිණිසයි. ඔබ වහන්සේ අපව කැඳෙවි ඔබ සන්තකව සිටින පිණිසයි. එනිසා ස්වාමීනි වචන කර්මකටගෙන හැම කෙනෙකුටම ඔබ වහන්සේ උපකාර කරන්න. ඥානෙනි ඔබගේ දරුවෝ දුන්නා සම්මාදන් තුති පඳුර දසෙන් කරස්සකට බාරයි දුන්නා සියල්ලන්ට සම්මි කවුරුන් ආශිර්වාද කරනවා. දැන් ඔබගේ සෙනග නිවස් බලා යනවා. උන් ආරක්ෂිතව ගෙන යන්න. ස්වාමීනි ඉදිරි දෙපස පිටිපසින් සිටින ඔබගේ සුරදූත රැකවරණය මාර්ගය හැම කෙනෙකුම ආරක්ෂා කරමින් ඔවුන්ගේ නිවස් කරා ගෙන යන්න දෙවියන් වහන්සේ. මගේ ආදරවත් ස්වාමීනි 31 රාත්‍රී දෙහිණිය වහන්සේගේ දෑත් බාර දෙනවා. ස්වාමීනි සභාවේ වගකීම් බාර දෙන්නව අයව එදාට වහන්සේට කැප කරලා ඔවුන්ව බාර දෙනවා. ඒ වගේම ස්වාමීනි අපි හැම අවුරුද්දකම කරන ආකාරයටම හැම පවුලක් ඔබ වහන්සේගේ හස්තයට බාර දීලා කැප කරනවා. ඒ වගේම වහන්සේගේ වචන පොරොන්දුව හැම කෙනෙකුටම දෙනවා. දයාවන්ත ස්වාමීන් දෙහිමිට ආශිර්වාද කරන්න. වර්ෂ අවසාන දෙහිමිට ආශිර්වාද කරන්න. අපේ 2022 වර්ෂය ගැන ස්වාමීනි යම් දේවල් අපට වටහා දෙන්න. මගේ දයාවන්ත ආදරවන්ත ස්වාමීනි දැන් ඔබගේ බලවත් දෑත බාරයි. ඔබ දුන්නා සියල්ලන්ට සර්ගේ කවුල් හැදලා ආශිර්වාද කරන්න. දුන්නාට වඩා දසදහස් ලක්ෂ කෝටි ගුණ ලැබෙන්නේ. ඒ මුදල් ඔබගේ රාජ්‍ය වර්ධනය පිණිස ඔබගේ නාමයේ ගෞරවය පිණිස පාවිච්චි කරන්න. පාවිච්චි කරන සියල්ලන්ට මඟ පෙන්වන්න. ආදරවන්ත සදාකාලික ඥානෙනි
ඔබගේ දෑකට සියල්ල බාරයි. අන්තර්ජාලයට සමග සිටින හැම කෙනෙක් බාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. දැන් අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව, පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රේමය, ශුද්ධාත්මයන් වහන්සේගේ ආරක්ෂාවත් සහභාගීකම, ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිනි ඉන්නවා. අප සියල්ලන් සමග පවතිනවා. ආමේන්. රාජ්‍යද, බලයද, මහිමයද සදාකාලික අපගේ එකම ස්වාමීන් වහන්සේ. සියලු දෙනාට පිටයි